අයිබෝන් සුබ උදෑසනක් 2021 නොවැම්බර් මාසයේ 19 වෙනිදාද අද අප සූදානම් අදත් උදෑසන ජාතික පුවත්පත් වල පළවන පුවත් පිළිබඳවත් ඒ වගේම විශේෂයෙන්ම රටතොට සිදුවන සිදුවීම් ගණනාවක් ජාතික පුවත්පත් වල මුල් පිටුවල සඳහන් වෙනවා. විශේෂයෙන්ම අද දවස අතිශය වැදගත් වන්නේ ඊයේ පොහොය දවසේ යෙදුණු කාරණාවන් ගණනාවක් ජාතික පුවත්පත් වල මුල් පිටුවල සටහන් වෙනවා. අපි දැක්කා ඊයේ මෙරට ඉතිහාසයේ සහ මෙරට බෞද්ධ ඉතිහාසයේ වංශ කතාව අලුතෙන් ලියවුණු පරිච්ඡේදයක් සටහන් වුණා. විශේෂයෙන් මෙරට ඓතිහාසික බවත් ඒ වගේම අනබිබවනීය බවත් මතු පරපුරට දායාද කරන්නට අපේ රටට පුළුවන්කම ලැබුණා. විශේෂයෙන් පුවත්පත් පිළිබඳව අපි සිහිපත් කිරීමේදී ඊයේ දවසේදී සඳහිරු රෑ සදුන් අභියස මේ උතුම් කටයුත්ත සිදු කරන වෙලාවේ අස්ගිරි පාර්ශවයේ අනුනායක හාමුදුරුවෝ මතක් කළා 2019 මැයි මාසේ 19 වෙනිදා යුද ජයග්‍රහණයෙන් පස්සේ පුවත්පත්වල පළවෙච්ච පුවත් පිළිබඳව ප්‍රධාන ශීර්ෂ පාඨ කොයි ආකාරයෙන්ද සටහන් වුණේ කියලා උන්වහන්සේගේ අනුශාසනාවේදී සිහිපත් කළා. ඒ නිසා මේ රට ජාතික පුවත්පත් පිළිබඳව තිබෙන වටිනාකම අතිමහත්. ඒ නිසාම අපි උදෑසන සූදානම් ඊටමත්ම කෙටි කාලයක් තුළ වටිනා පුවත් සියල්ලම ඔබත් එක්ක මේ විදියට විමසා බලන්නට අප සූදානම්. පළමුව අවධානය යොමු කරනවා අද පුවත්පත වෙත. අද පුවත්පත ඊයේ දවසේ සිදු වූ මේ සුවිශේෂ සිද්ධිය වාර්තා කරන්නේ සඳහිරු සෑය බුදු සසුනට පූජා කරයි යනුවෙන් ඡායාරූප සහිතව ආලෝකමත් කළ සඳහිරු රෑ සදුන් වර්ණවත් වී තිබෙන ආකාරය අපිට දකින්නට ලැබෙනවා. ලංකාදීප පුවත්පතට අපි අවධානය යොමු කරනවා. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන අනුසිරස්තලය ලෙස අද සටහන් වන්නේ එයයි. දිවිදුන් රටට රණවිරු ගුණ සමුදායයි සසුනට පිදුණු උපහර සඳහිරු සෑයයි යනුවෙන් සටහන් වෙන්නේ. LTT ත්‍රස්තවාදීන් රට මුදා ගැනීමේ සටනේදී දිවිපිදූ ආබාධිත තත්වයට පත් වූ මෙන්ම ඊට එක් වූ සියලු රණවිරුවන්ට උපහාර දැක්වීමේ සහ කෘතගුණ සැලකීමේ අරමුණින් අනුරාධපුර පූජා නගරයේ ඉදි කෙරෙනු සඳහිරු සෑය වන්දනාමාන කටයුතු සඳහා බෞද්ධ ශාසනයට පූජා කිරීම සිදු කෙරෙනු ලැබූ අයුරු දක්වා තිබෙනවා. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහතුරුන් සඳහිරු සෑයේ කොත් වහන්සේ නිරාවරණය කළ අයුරු ඡායාරූපේ දක්වා තිබෙනවා. නියංගොඩ විජිතසිරි මල්වතු පාර්ශවයේ අනුනා හිමියෝ සහ අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියෝද ඡායාරූපේ පෙන්වා දී තිබෙනවා. දිවෙන පුවත්පතෙත් එය මෙලෙස සටහන් කරනවා. සඳහිරු සෑය සංඝ සතුකොට සසුනට පූජා කෙරේ යනුවෙන් සඳු සොමි ගුණය හිරුසේතේ ජසින්තිර රජු යන අරුත කුළු ගැන්වුණු හැඟුම්බර යුද ජය සිහි කරන නිවහල් සුසුම්සර සඳහිරු සෑය වැඳ ගමු අත් මුදුන් කර කියලා තමයි සටහන් වෙන්නේ. අනුරාධ හිරිපිටියගේ කවියකුත් එක්ක එය උපුටා ගන්නේ දිවෙන පුවත්පත. මව්බිම පුවත්පතේ ප්‍රධාන අනුසිරස්තලයේ ලෙස වාර්තා කරනවා. මව්බිමේ විජයග්‍රහණයට කැප වූ විරුවන් වෙනුවෙන් නිදි කළ සඳහිරු මහ සෑය සසුනට පූජා කෙරේ යනුවෙන් ඉතාමත්ම සුන්දර දසුන් සමග 30 වසරක් තිස්සේ පැවති ත්‍රස්තවාදයේ පරදා රට නිදහස් කරගත් වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීම සඳහා රණවිරුවන් විසින් අනුරාධපුරයේ දී කළ රණවිරු සෑය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ විසින් ඊයේ සවස සම්බුද්ධ ශාසනයට පූජා කළහ යනුවෙන් සටහන් වෙනවා. රණවිරුවන්ගේ හා පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය දායකත්වයෙන් නිදි කෙරෙනු සඳහිරු මහසෑයට මුල්ගල තැබුණේ 2010 වසරේ නොවැම්බරයේදී. ඒ අනුරාධපුර පිහිටි අටමස්ථානයන්ගෙන් විශාලත්වයෙන් දෙවැනි වනුයේ රුවන්වැලි මහසෑය රදුන්ට පමණ යනුවෙන් සටහන් වෙනවා. ඊයට යෙදුණු ඉල්පුර පොහොදා පස්වරුවේ චාරිත්‍රානුකූලව ශාසනයට පූජා කෙරෙනු සඳහිරු මහසෑය කොත් වහන්සේ විවෘත කිරීම සිදු කරුණේ ඊයේ දිනයේම සිය ජන්මදිනය සැමරූ අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් කියලා සටහන් වෙනවා. ඉන්පසුව සදාතුක කරඬුව අබරණ පූජාවත් ඉන් අනතුරුව චෛත්‍යනන් වහන්සේට පළමු ගිලන්පස බුද්ධ පූජාවත් සිදු කළා. ඉන් අනතුරුව පළමු චෛත්‍ය වන්දනාව සිදු කරන්නේ නාරහෙම්පිට ඇලන් මැතිනියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක නායක ස්වාමින් වහන්සේ විසින් යනුවෙන් සටහන් කරනවා. චෛත්‍ය රාජානන් වහන්සේ විදුලි ආලෝකයේ විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු කරනු අතර සඳහිරු සෑය ශාසනයට පූජා කෙරෙනු මහෝත්සවයේද මුළුමනින්ම පුරාණ යුද පුද සිරිත්වලට අනුකූලව සිදුවීම විශේෂත්වයක් ලෙස සටහන් කොට තිබෙනවා. අරුණ පුවත්පතත් ඒ සවිස්තරාත්මකව වාර්තා කරන ප්‍රධාන සිරස්තලයේ ලෙස අරුණ පුවත්පත උපුටා ගන්නේ ලොව අන් රටවල් හමුවේ පුංචි වුණත් මගේ රටටත් කැට කිරිල්ලියට වගේ නිදහසක් තිබිය යුතු වේ සඳහිරු සෑය සසුනට පුදමින් අගමැති මහින්ද රාජපක්ෂ කියයි යනුවෙන් සටහන් කරනවා. කැට කිරිල්ලියට උගේ පුංචිම ගෙදර තියෙන නිදහස ලෝකේ හමුවේ අපිටත් තියෙන්න ඕනෑ යනුවෙන් අගමැතිතුමා සිය ප්‍රකාශනයේදී සඳහන් කළා.
අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේ ඇතැම් සේනාංක යුද්ධ ඉවර වුණු ගමන් කාලතුවක් උණ්ඩ තලලා ඒවයින් බුදු පිළිම තැන් තැන්වල හැදුවා. හිටපු නායකයන් එදා අපේ ත්‍රිවිධ හමුදාව සහ එහි ශක්තිය ගැන කවුරුත් විශ්වාස කළේ නැහැ. සඳහිරු සෑය හදලා ප්‍රාර්ථනා කරන්නේ මතු අනාගතයේ මේ බිමෙන් ලේ කඳුළු ගංගා අතුරන් වෙන්න කියලයි සටහන් කොට තිබෙන්නේ. ජීවිත පරිත්‍යාගයෙන් රට නිදහස් උදා කළ රණවිරුවන්ගේ ආරක්ෂාව වර්තමාන නායකයන් මෙන් අනාගත නායකයන්ද බාරගත යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා සිහිපත් කළා. සඳහිරු සෑය චෛත්‍යයෙන් සිහිපත් කරන රණවිරුවන් කළ යුද්ධ ඉතිහාසයේ නිදහස මෙතෙක් කළ සියලු යුද්ධවලට වඩා අසීරු වූ බවත් අගමැතිතුමා සිහිපත් කළා. ඒ වගේම මේ රට මොනතරම් පුංචි වුණත් අපිටත් අපේ රටේ ජීවත් වෙන්න නිදහස තියෙන්න ඕනේ. මේ සෑය හදලා අපි ලෝකෙටම කියන්නේ ඒකයි. ජීවිත පරිත්‍යාගයෙන් කරලා නිදහස උදා කළ රණවිරුවන්ගේ ආරක්ෂාව අපේ නායකයොත් අනාගතයේ පහළ වෙන නායකයොත් බාරගන්න ඕනෑ බව අගමැතිතුමා සිහිපත් කළා. ලේ ගංගාව නතර කළා, මරණ බිය තුරන් කළා. මේ රට අභය භූමියක් කළ රණවිරුවන් වෙනුවෙන් මේ රණවිරු සෑය හදලා ප්‍රාර්ථනා කරන්නේ මතු අනාගතයේ ලේ කඳුළු ගංගා නොගලන දේශයක් අපේ රටේ තිබිය යුතුයයි යන්නයි ඉතාමත්ම මැනවින් අවධාරණය කළේ. ඒ එලෙස සිදු වූ සිද්ධිය විශේෂම මේ රට ඓතිහාසික භාවයේත් ඒ වගේම අනාගත දරු පරපුරේත් සුවිශාල ප්‍රාග් ඓතිහාසික යුගයක් ලෙස අනාගතයේ දවසක සටහන් වන පරිච්ඡේදයක් හැටියට අපට සිහිපත් කරන්නට පුළුවන්. සෙසු පුවත් වලට අපි අවධානය යොමු කරනවා. දිවයින පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය ලෙස අද උපුටා ගන්නේ සපුගස් කන්දේ වැඩ නැතිව 1300කට කෝටි 10ක් පඩි දෙන්න වෙයි යනුවෙන් සටහන් වෙනවා. මේ දිනවල රට පුරා සහ ඇතැම් තැන්වල කොවිඩ් ව්‍යසනයෙන් අනතුරුව ඇතිවුණු ආර්ථිකමය කාරණා ගැටලු සහගත තත්ත්වයන් පිළිබඳව වාර්තා වෙනවා. ඒ අතර khනිජ තෙල් පොදු සේවක සංගමේ සභාපතිවරයයි එම අනාවරණය කරන්නේ. සපුගස්කන්ද පිරිපහදුවට බොරතෙල් නොගෙන්වීම නිසා එහි සේවකයන් 1300ක් කිසිදු රාජකාරියක් නොමැතිව නිකරුණේ සිටින බව khනිජ තෙල් පොදු සේවක සංගමේ සභාපති අශෝක රන්වල මහතා පැවසිය යනුවෙන් තමයි සටහන් කොට තිබෙන්නේ. අද පුවත්පතට අප අවධානය යොමු කරනවා යහ බැඳුණු පුවතකට. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් ලෙස උපුටා ගන්නේ බොරතෙල් ආනයනයට වඩා ඉන්ධන ආනයනය ලාභයි යනුවෙන් විශේෂ භාර අමාත්‍යතුමා බලශක්ති අමාත්‍ය නීතිඥ උදේ ගම්මන්පිල මහතා කරන ප්‍රකාශය උපුටාගෙන තිබෙනවා. නවෝදය පවනි වාර්තාව ගේන්නේ සීමිත විදේශ විනිමය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා බොරතෙල් ගෙන්වීම වෙනුවට ඍජුවම පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කිරීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදේ ගම්මන්පිල මහතා පවසනවා. එමෙන් අධික වර්ෂාව සමග විදුලි බල මණ්ඩලයේ දැවිතෙල් මිලදී නොගන්නා බවත් පවතින සීමිත ඩොලර් වැය කර ගෙන්වූ බොරතෙල් වලින් නිෂ්පාදනය කළ දැවිතෙල් ටොන් 13500ක් පාවිච්චි නොකර ගබඩා කර ඇති බවත් ඒ හේතුවෙන් බොරතෙල් ආනයනය නතර කිරීමෙන් විදුලි කප්පාදුවක් ඇති නොවන බවත් අමාත්‍යවරයා පවසා සිටි බව වාර්තා කොට තිබෙනවා. දිනමින පුවත්පතේ මෙවැනි ආකාරයෙන් එම පුවත වාර්තා වෙන්නේ බලවත් රටවලත් බලශක්ති අර්බුද යනුවෙන් මෙරට අඛණ්ඩ ඉන්ධන සැපයීම ගැන ජාතියම සතුටු විය යුතු යනුවෙන් සටහන් කොට තිබෙනවා. ක්‍රිසාන්ති විතාරණ ගෙනෙන වාර්තාවකින් උපුටා ගන්නේ ලොව බලවත් රටවල් පවා බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක ශ්‍රී ලංකාව අඛණ්ඩව ඉන්ධන සැපීම සහතික කිරීම පිළිබඳ සමස්ත ජාතියම සතුටු විය යුතු බව බලශක්ති ඇමති උදේ ගම්මන්පිල මහතා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ පැවසූ බව වාර්තා කරනවා. බොරතෙල් ආනයනය නතර කිරීමෙන් විදුලි කප්පාදුවක් ඇති නොවන බවත් ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බවත් ගම්මන්පිල මහතා පවසනවා. අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට විදුලි බල මණ්ඩලය විදුලිය නිෂ්පාදනයට දැවිතෙල් මිලදී නොගන්නා බවත් සීමිත ඩොලර් ප්‍රමාණයක් වැය කර ගෙන්වන ලද බොරතෙල් වලින් සකස් කළ දැවිතෙල් ටොන් 13500ක් භාවිත නොකර ටැංකිවල ගබඩා කර තිබෙන බවත් හෙතෙම පවසනවා. මේ නිසා අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ. නමුත් ජනතාව බොහොම සැක සංකාවෙන් සිටින්නේ. දිනපතා අපිට දකින්නට ලැබෙන්නේ පෙට්‍රල් ෂෙඩ්වල එහෙම නැත්නම් ගෑස් සිලින්ඩර් මිලදී ගැනීම සඳහා පෝලිම් වල සිටින ආකාරය අපිට පුවත්පත් මගින් ඒ වගේම ජනමාධ්‍ය හරහා විද්‍යුත් මාධ්‍ය තුලින් නිතරම අසන්නට දකින්නට ලැබෙනවා. සාමාන්‍ය ජන සමාජය තුළ ඇති වී තිබෙන තත්ත්වයක් එවැනි. ඒ වගේම ඇතැම් කණ්ඩායම් නොමග යවමින් විවිධ ප්‍රකාශ කරන ආකාරයත් අපිට පහුගිය දිනවල දකින්නට ලැබුණා. දිවෙන පුවත්පතට අපි අවධානය යොමු කරන්නේ පෙට්‍රල් සහ ගෑස් රැගත් නැව් දෙකක් කොළඹ වරායට යනුවෙන් සටහන් වෙන උපාලිද සේරම්ගෙන එන වාර්තාව. පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36000ක් රැගත් නැවක් සහ ගෑස් මෙට්‍රික් ටොන් 2500ක් සහිත නැවක් ඊයේ කොළඹ වරායට පැමිණ ඇති බව වාර්තා වෙනවා.
පෙට්‍රල් සහිත නැවෙන් අදාළ පෙට්‍රල් khනිජ තෙල් සංස්ථාවට අයත් මුතුරාජවැල තෙල් ගබඩාවෙහි ටැංකිවලට අද පුරවන බව එහි ප්‍රකාශකයෙක් පවසනවා. ගෑස් තෝගේ ආනයනය කර ඇත්තේ ලිට්‍රෝ සමාගමයි. එම ගෑස් අද සිට වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ඒ අනුව දැනට වෙළඳපොලේ පවතින ඉල්ලුමට සරිලන ලෙස ගෑස් සැපිය හැකි බවද ඔවුන් සඳහන් කොට සිටිනවා. විවිධ ප්‍රකාශ මතවාද මතු කරනවට වැඩිය ජනතාවට අවශ්‍ය දේ කිරීම ආයතනයේත් වගකීමක්. ලිට්‍රෝ ගෑස් සමාගමට විශාල වගකීමක් ඒ සම්බන්ධව තිබෙනවා. එනිසා ඔවුන් කළ යුතු වන්නේ ජනතාවට අවශ්‍ය පරිදි සහන ලබා දෙන්නට මිල වැඩි කිරීමකුත් පහුගිය දිනවල සිදු වුණා. නිසා ජනතාව දැඩි ලෙස පීඩාවෙන් සිටිනේ. තමන්ගේ වගකීම ඉටු කිරීමත් ආයතනයක් විදිහට ඔවුන්ගේ කටයුත්තක් හැටියටයි අපි දකින්නේ. ලංකාදීප පුවත්පතට අපි අවධානය යොමු කරනවා. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය ලෙස අද උපුටා ගන්නේ යුග දනවි ගිවිසුම සම්බන්ධවයි. යුග දනවි ගිවිසුම කැබිනට් තීරණයට එරෙහිව ඇමතිවරු 30 දෙනෙක් උසාවියේ යනුවෙන් සටහන් වෙනවා. අජන්ත කුමාර අකලගඩ ගෙන එන වාර්තාව කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් වලින් 40%ක් ඇමරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙස්සම් විභාගයට ගැනීමේදී වෙනම නීතිඥ මණ්ඩලයක් මාර්ගෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදේ ගන්මන්පිල යන ඇමතිවරුන් 30 දෙනා තීරණය කර ඇති බව වාර්තා කරනවා. මෙම කොටස් පැවරීමේ ආණ්ඩුවේ තීරණයට එරෙහිව පෙස්සම් 5ක් ගොනු කර ඇති අතර එම පෙස්සම් ලබන 26 වෙනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙන බව එමගින් වාර්තා කොට තිබෙනවා. දිනමින පුවත්පතට දැන් අපි අවධානය යොමු කරනවා. දිනමින පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය ලෙස උපුටා ගන්නේ මූල්‍ය අරමුදලින් ණය ගන්නේ නැහැ. IMF කොන්දේසි සෞභාග්‍ය දැක්මට බාධාවක් විය හැකි යනුවෙන් සටහන් වෙනවා. යහපාලන ආණ්ඩුව වැටුණු වලට අපත් දාන්න හදනවා මහ බැංකුව අධිපතිතුමා කියන ප්‍රකාශයයි උපුටා ගන්නේ. ජයසිරි මුණසිංහ ගෙනෙන වාර්තාවකින් ආණ්ඩුව අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණය ගැනීමට යන්නේ නැතයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අවධාරණය කර සිටිනවා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා හෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා ප්‍රකාශ කරන පරිදි උද්ගතව ඇති එක්සත් ජනපද ඩොලර් හිඟේ පියවා ගැනීමට මේ මොහොතේ රජු අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණයක් ලබා ගන්නේ දැයි දිනමින කළ විමසුමකට පිළිතුරු දෙමින් අධිපතිවරයා මේ බව පවසා සිටිනවා. එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කර අධිපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා රාජ්‍යයට අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ණය ගැනීමේදී විවිධ කොන්දේසි වලට යටත් වීමට සිදුවන බව. එම කොන්දේසි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නායකත්වයේ දරන ආණ්ඩුවේ සෞභාග්‍ය දැක්ම රටත් ජනතාවත් දිනවන ප්‍රතිපත්ති මාලාවට එය සාර්ථක විදිහට ගෙන යාමට බාධා පමුණුවන ඒවා විය හැකි බව සඳහන් කොට තිබෙනවා. ඒ වගේම අපේ අරමුණ දැනට පවතින විදේශ ණය 60%, දේශීය ණය 40% අනුපාත ඉක්මනින්ම විදේශීය ණය 50%, දේශීය ණය 50% මට්ටමට ගෙන ඒම බව සඳහන් කරන ඉදිරියේදී එය විදේශීය ණය 40% සහ දේශීය ණය 60% දක්වා ඉහළ නංවා ගැනීමේ දීර්ඝකාලීන අරමුණක් ආණ්ඩුවට තිබෙන බව කිව යුතු බව සඳහන් කරනවා. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා තමන්ගේ මංගල අයවැය කතාවෙන් මේ බව ඉතා පැහැදිලිව රටට ජනතාවටත් ප්‍රකාශ කළ බව මහ බැංකුව අධිපතිවරයා සඳහන් කර සිටිනවා. දිනමින පුවත්පතේ අනු සිරස්තලයට අපි අවධානය යොමු කරන්නේ එහි සටහන් වන්නේ වී වගාවට අවශ්‍ය සියලු පොහොර 25 දා සිට ගොවින්ට යනුවෙන් තවත් නැනෝ නයිට්‍රජන් ලීටර ලක්ෂයක් ලබන සතියේ මෙරටට යනුවෙන් සටහන් වෙනවා. ඉෂාරා සිල්වාගෙන එන වාර්තාවකින් උපුටා ගන්නේ වී වගාව සඳහා අවශ්‍ය සියලු පොහොර වර්ග මේ මාස 25 වෙනිදා සිට සෑම දිස්ත්‍රික්කයකම ගොවින් වෙත දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා කොට තිබෙනවා. ඒ අනුව ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා කාබනික පොහොර, ජෛව දියවර පොහොර සහ නැනෝ නයිට්‍රජන් පොහොර ගොවින් වෙත දීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට පෙරේදා උපදෙස් දී ඇති බව සටහන් කොට තිබෙනවා. දැන් අප අවධානය යොමු කරනවා අරුණ පුවත්පතට. අරුණ පුවත්පතේ මෙවැනි පොතක් වාර්තා වෙනවා. අමාත්‍යාංශ රැසක නීති රාමු වෙනස් වේ යනුවෙන් නයනතරංග ගමගේ වාර්තාව ගෙන එන්නේ. අමාත්‍යාංශ රැසකට අදාළ ආයතනික හා නෛතික රාමු සංශෝධනය කරමින් නව ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා දිනේ සිට ක්‍රියාත්මක වන පරිදි එම සංශෝධනයන් සිදු කර තිබෙන බව වාර්තා කරනවා. ඒ අනුව ජනාධිපති කාර්යාලය මගින් ජාතික ප්‍රමුඛතා වැඩසටහන යටතේ වන ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කර ඇති බව වාර්තා වෙනවා. මෙහිදී මෑතකදී පිහිට වූ එක් රටක් එක් නීතියක් සඳහා වූ කාර්ය සාධක බලකාය සහ හරිත කෘෂිකර්මය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති කාර්යාලය යටතේ ගැසට් කර තිබෙන බව වාර්තා කොට තිබෙනවා. මව්බිම පුවත්පතට අපි අවධානය යොමු කරන්නේ මව්බිම පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය ලෙස අද උපුටා ගන්නේ හම්බන්තොට කම්හල් වැඩබිමක කොවිඩ් රෝගීන් 69ක් යනුවෙන් 42ක් ඉන්දියානුවන් ලෙසත් සටහන් කොට තිබෙනවා.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි වාර්තාව ගෙන එන්නේ හම්බන්තොට මිරිජ්ජවිල ආයෝජන කලාපය තුළ ඉදිකරමින් පවතින සිමෙන්ති කර්මාන්ත ශාලාවක සේවයේ නියුතුව සිටි ඉන්දියානු ජාතික සේවකයන් 42 දෙනෙක් ඇතුළුව කොරෝනා ආසාදිතයින් 69 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඔවුන්ගෙන් සක්‍රිය රෝගීන් සිටින්නේ 52ක් බවත් හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා දීපිකා පටබැඳිගේ මහත්මිය පවසා සිටි කියන ප්‍රවෘත්තිය තමයි වාර්තා කොට තිබෙන්නේ. ලංකාදීප පුවත්පතට අපි අවධානය යොමු කරන්නේ දැන් කොවිඩ් ආසාදිතයෝ 120කින් නැගලා යනුවෙන් සටහන් වෙනවා. ඒක රාශී වීම්වල ප්‍රතිඵල සති කිහිපයකින් පෙනී යනවින් අනතුරු අඟවනවා. සුජිත් හේවාජුලිගේගේ වාර්තාව කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 115ත් 20ත් අතර සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇතයි. කොවිඩ්-19 සම්බන්ධීකාරක සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා කරන ලද ප්‍රකාශය ලංකාදීප පුවත්පත උපුටාගෙන තියෙන්නේ. අරුණ පුවත්පතට අපි අවධානය යොමු කරනවා කොරෝනා ව්‍යාප්තිය නැවත 4 වෙනි රැල්ලක් දක්වා උග්‍ර වුවහොත් එය මෙරට සාමාන්‍ය ජන සමාජයට දැඩි බලපෑම් එල්ල කළ හැකි. ඒ නිසා අපි විසින් කළ යුතුව තිබෙන කටයුතු අපි මේ වෙලාවේ සිදු නොකිරීම, විශේෂයෙන්ම සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් නොවීම සහ සමාජයේ සැරිසැරීම බරපතල ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබෙනවා. දිස්ත්‍රික්ක 5ක කොවිඩ් පොකුරු අවධානමක් යනුවෙන් සටහන් වෙන්නේ අරුණ පුවත්පත සටහන් කරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් කරන ප්‍රකාශය නයන තරංග ගමගේ ලියනවා. දිස්ත්‍රික්ක 5කින් යලි කොවිඩ් ආසාදිතයින්ගේ පොකුරු නිර්මාණය වීමේ අවධානමක් උද්ගත වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසූ බව වාර්තා කොට තිබෙනවා. ලංකාදීප පුවත්පතට අපි අවධානය නැවත යොමු කරනවා. පාසල් යලි වසා නත්තලටත් රට වහනවාද තීරණය ජනතාව අතේ කියලා තමයි සටහන් කරන්නේ. PHI සංගමය කරන ප්‍රකාශය උපුටා ගනිමින් දිනේෂ් උපේන්ද්‍ර ගෙනෙන වාර්තාවකින් තමයි සටහන් කොට තිබෙන්නේ. ඉදිරියේදී පාසල් වසා තබන්නේද යන්න නත්තලට රට වසා තබන්නේද යන්න තීරණය වන්නේ මේ දීර්ඝ සතියන්තයේදී ජනතාවගේ වගකීම් සහිත හැසිරීම අනුව බව සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති මහජන සෞඛ්‍ය පරීක්ෂක උපුල් රෝහණ මහතා පැවසිය යනුවෙන් පුවත වාර්තා කොට තිබෙනවා. අද පුවත්පතට අපි අවධානය යොමු කරනවා දැඩි ලෙස මේය මර්ධනය කිරීම සඳහා කළ හැකි වන්නේ එන්නත්කරණය, ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් සිදු කිරීම, ඒ වගේම ලැබෙන සඳුදා සිට පාසල්වල සියලු පන්ති යලි ආරම්භ කරනවා මාස ගණනාවකට පස්සේ. අද පුවත්පත මෙය වාර්තා කරන්නේ සිසුවෙකුට කොවිඩ් නම් ක්‍රියාත්මක වීම ගැන මාර්ගෝපදේශ මාලාවක් යනුවෙන් සටහන් කොට තිබෙනවා. නිදර්ශනයේ වික්‍රමසිංහ ගෙනෙන වාර්තාව සිසුවෙකුට කොවිඩ් වැළඳී ඇති බවට පාසල තුලදී අනාවරණය වුවහොත් ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් වූ සවිස්තරාත්මක මාර්ගෝපදේශ මාලාවක් මෙම සතියේදී නිකුත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කරන ප්‍රකාශය සටහන් කොට තිබෙනවා. මව්බිම පුවත්පතට අපි දැන් අවධානය යොමු කරනවා පාසල් විවෘත කිරීමත් සමගම මගී ප්‍රවාහනය එම නැත්නම් සිසු සැරිය බස් රථ ප්‍රවාහනය පිළිබඳවත් විවිධ කතාබස් ඇසෙනවා. මව්බිම එය මෙලෙස වාර්තා කරනවා සිසු සැරිය බස් 1400ක් 22 දා සිට ධාවනයට යනුවෙන් සටහන් කොට තිබෙන්නේ. මේ මාස 22 දා සිට පාසල් බස් රථ 1400ක් ධාවනයට යෙදවීමට ජාතික ගමනාගමන මණ්ඩලය පියවරගෙන තිබෙන බව ඒ මගින් වාර්තා කොට තිබෙනවා. අද පුවත්පත වාර්තා කරන්නේ බස් රථ හිමියන්ගේ පැත්තෙන් ගන්නා වූ පුවතක් සම්බන්ධව. සේවකයන් නැහැ, සහන නැහැ, මාර්ග තදබදයට විසඳුම් නැහැ. පොදු ප්‍රවාහනය 22 දා සිට උග්‍ර අර්බුදයකට යනුවෙන් සටහන් කොට තිබෙනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කරන ප්‍රකාශය ඉන්දික හේවා විතරණ ගෙනෙන වාර්තාවකින් උපුටා ගන්න. විශේෂයෙන්ම බස් රථ හිමියන්, ත්‍රිරෝද රථ රියදුරන්, ඒ වගේම පහුගිය කාලේ දැඩි ලෙස කර්මන්නේ වුණා 2019 පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ රටේ විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ජීවනෝපායන් ගෙන ගිය වාහන හිමිකරුවන් සහ රියදුරන් දැඩි පීඩාවකට පත් වෙලා තිබෙනවා. මෙම ප්‍රවෘත්තියේ ඉන්දික හේවා විතරණ ගෙනෙන වාර්තාවෙන් උපුටා ගන්නේ බස් රථ සේවකයන් නොමැති වීම, අබලන්ව තිබෙන බස් රථ අලුත් වැඩියා කිරීමට අවශ්‍ය සහන ලබා දීමට කටයුතු නොකිරීම හා මාර්ග තදබදයට විසඳුම් ලබා දීමට කටයුතු නොකිරීම මත පොදු ප්‍රවාහන සේවය තුළ ඇති වී තිබෙන අර්බුදය ලබන 22 වෙනිදා සිට උග්‍ර අර්බුදයක් බවට පත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරනවා. සංගමයක් විදියට පොදු කාරණාවලට ඇවිල්ලා වැඩට යන කට්ටියටවත් කීයක් හරි එදිනදා හොයාගන්න තියෙන කට්ටියත් අපහසුතාවයට පත් කිරීම මේ වෙලාවේ සංගම් නොකළ යුතුයි. මොකද දින ගණනාවක්, මාස ගණනාවක් වුන් බස් රථ මහමාර්ගයේ යෙදුවේ නැහැ. ඒ නිසා කීයක් හරි හොයාගන්නට බස් එක පාරට දාන වෙලාවේ එවැනි කටයුතු කිරීම කාලෝචිත වන්නේ නැහැ. ලංකාදීප පුවත්පතට අප අවධානය යොමු කරනවා කොරෝනා ව්‍යාප්තියෙන් පසුව රට කොළ කලාපයක් බවට පත් වුණයින් පස්සේ රටේ සාමාන්‍යකරණයේ නව සාමාන්‍යකරණයට ලක් වෙමින් තිබෙනවා. කටුනායක ගුවන්තොටේ දිනකට මගී මෙහෙයුම් 1200 පන්නලා යනුවෙන් සටහන් වෙනවා. අර්ජුන රණතුංග අමාත්‍යවරයා කරන ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කරන ප්‍රකාශය උපුටා ගන්නේ තිලිනිද සිල්වා ගෙනෙන වාර්තාවකින් සටහන ලියන්නේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෛනිකව ගුවන් මගී මෙහෙයුම් මේ වන විට 12000ක් පමණ ඉක්මවා සිදුවන බව
සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසිය යනුවෙන් වාර්තා කොට තිබෙනවා. දිනමින පුවත්පතට අප දැන් අවධානය යොමු කරනවා. දිනමින පුවත්පතේ පහුගිය දිනවල කාලගුණය දැඩි ලෙස සමාජයට බලපෑම් කළා. ඒ පිළිබඳව දිනමින පුවත්පත වාර්තා කරනවා නායෑමේ අවධානම ඇති මාර්ග ගැන ඇමති ජොන්ස්ටන් වාර්තාවක් ඉල්ලා යනුවෙන් කඩුගන්නාව මාර්ගයේ තවදුරටත් අවදානම් කලාපයක් ලෙස සටහන් කොට තිබෙන්නේ. ක්‍රිසාන්ති විතරණ ගෙනෙන වාර්තාවකින් උපුටා ගන්නේ මෙරට විවිධ ප්‍රදේශවල නායෑමේ තර්ජන ඇති මාර්ග පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කර වාර්තාවක් දෙන්නයි මහා මාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශ ලේකම් ආර් ප්‍රේමසිරි මාර්ග සංවර්ධන අධිකාරී සභාපති චමින්ද අතලුවගේ හා අධ්‍යක්ෂ ජෙනරාල් සන්ධ්‍යා වීරකෝන් යන මහත්වරුන්ට මහත්මීන්ට උපදෙස් ලබා දුන් බව සඳහන් කොට තිබෙනවා. අද පුවත්පතට අපි අවධානය යොමු කරන්නේ අයහපත් කාලගුණය නිසා නිවාස 1765කට හානි යනුවෙන් සටහන් කොට තිබෙනවා. ඉන්දික හේවා විතරණ ගෙනෙන වාර්තාවකින් උපුටා ගන්නේ පසුගිය මාස 31 වෙනිදා සිට ඊයේ දිනය දක්වා කාලය තුල දිස්ත්‍රික්ක 21කට ඇති වී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය නිසා නිවාස 1765කට හානි සිදුව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන බව වාර්තා කොට තිබෙනවා. අද පුවත්පත මෙලෙස කාලගුණය සම්බන්ධව වාර්තා කරන්නේ බොහෝ ප්‍රදේශවලට වැසි තත්ත්වයේ අඩුවක් යනුවෙන්. එච්.අයි. තුෂාර ගෙනෙන වාර්තාවකින් උපුටා ගන්නේ දිවෙනි බොහෝ ප්‍රදේශවලට ඇති වී තිබෙන වැසි තත්ත්වයේ අඩුවීමක් අද සිට සිදුවන බවත් එහෙත් අද දිනේදී බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කොට තිබෙනවා. පනාමුරේ පොලිස් අත්අඩංගුවේදී මියගිය අයගේ සිද්ධිය සම්බන්ධව මව්බිම පුවත්පත වාර්තා කරන්නේ මේ විදිහට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට යනුවෙන් සටහන් වෙනවා. දේහය වැඩිමහල් සොයුරියට යනුවෙන් සටහන් කොට තිබෙනවා. පනාමුරේ පොලිසියට දැඩි ආරක්ෂාවක් බෝතල් ප්‍රහාරය ගැන තවදුරටත් පරීක්ෂණ මේ මරණය සම්බන්ධව විවිධ පාර්ශ්ව මගින් පරීක්ෂණ කිරීමට සිදු කොට තිබෙන පරීක්ෂණ කරන්නට සිදු වී තිබෙන ආකාරය තමයි දකින්නට ලැබෙන්නේ. අරුණ පුවත්පතට දැන් අපි අවධානය යොමු කරන්නේ අරුණ පුවත්පතේ මෙවැනි පුවතක් වාර්තා වෙනවා. පහුගිය දිනවල කාන්තාවන් ලෝකේ ජයගත් ආකාරය පුවත් මගින් අපට අසන්නට දකින්නට ලැබුණා. අද අරුණ පුවත්පත වාර්තා කරන්නේ ඕස්ට්‍රේලියාවේ ලාංකික සිසුවියගෙන් වෙඩි නොවදින අධිතාක්ෂණික ඇඳුමක් යනුවෙන් නයන තරංග ගමගේ ගෙනෙන වාර්තාව. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලාංකික ආචාර්ය උපාධි අපේක්ෂිකාවක අධිතාක්ෂණික වෙඩි නොවදින ඇඳුමක් නිර්මාණය කර ඇති බව විදේශ මාධ්‍ය අනාවරණය කර තිබෙනවා. මෙලෙස ලෝහ වෙඩි නොවදින ඇඳුමක් නිර්මාණය කර ඇත්තේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ප්‍රභානී රණවීර විසින් යනුවෙන් සටහන් කොට තිබෙනවා. මව්බිම පුවත්පතේ පුවතකට අපි අවධානය යොමු කරනවා. කොටි මහවිරු සැමරුම් වලට එරෙහිව මුලතිව් පොලිසි 7ක් තහනම් නියෝග අරන් යනුවෙන් LTD සංවිධානය වෙනුවෙන් මියගිය අය සැමරීම සිදු කරන මහවිරු සතිය තුළ මහවිරු සැමරුම් සිදු කිරීම වළක්වන ලෙසට මුලතිව් කොට්ටාසේ පොලිස් ස්ථාන 7කින් එම කටයුතු වලට සම්බන්ධ පුද්ගලයන් 67 දෙනෙකුට අදාළව තහනම් නියෝග ලබාගෙන ඇති බව මුලතිව් පොලිස් නිලධාරීහු පැවසූ බව තමයි වාර්තා කොට තිබෙන්නේ. දිවයින පුවත්පතේ මෙවැනි පුවතකටත් අපි අවධානය යොමු කරනවා. වසර 580කට පසු දීර්ඝතම චන්ද්‍රග්‍රහණය අද යනුවෙන් සටහන් කොට තිබෙනවා. සිරිමන්ත රත්නසේකර ගෙනෙන වාර්තාවකින් උපුටා ගන්නේ වසර 580කට පසු සිදුවන දීර්ඝතම චන්ද්‍රග්‍රහණයක් අද දින සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. නමුත් මෙම චන්ද්‍රග්‍රහණය මෙරටට නොපෙන බවත් ඒ ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශය ඇතුළු ඇමරිකාව යුරෝපයේ නැගෙනහිර සහ ආසියාවේ නැගෙනහිර ප්‍රදේශවලට සහ ඕස්ට්‍රේලියාවේ පැසිෆික් කලාපයේ රටවල් ඇතුළු ලෝකයේ විශාල ප්‍රදේශයකට දිස්වන බව තමයි සටහන් කොට තිබෙන්නේ. ලංකාවට නම් ඒ දර්ශනය වෙන්නේ නැහැ කියලා සටහන් වෙන්නේ. අපි දැන් සූදානම් දවසේ කාරණා පිළිබඳව කතුවරුන් සටහන් කරන කතුවැකි අතරින් දවසේ කතුවැකි ලෙස අපි තෝරාගන්නේ අරුණ පුවත්පතේ කතුවැකියට අපට ආඩම්බරයක් ගෙන දුන්න ඔබට ස්තුතියි යනුවෙන් කතුවැකිය සටහන් කරන්නේ. ශ්‍රී ලංකා නාමයේ ලෝකයේ හමුවේ ඉහළින්ම සටහන් කරන සිදුවීම් තුනක් මේ සතියේ වාර්තා විය. මේ විශේෂත්වය වන්නේ මෙම අවස්ථා තුනම රටට ලබා දෙන්නට කාන්තාවන් 30 දෙනෙකු මුල් වීමය. කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්යවරියක වූ අභාවප්‍රාප්ත ඉන්ද්‍රා දිසානායක, නැටුම් ශිල්පී වජිරා චිත්‍රසේන හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මේ කාන්තාවන් 30 දෙනාය. මහාචාර්ය ඉන්ද්‍රා දසනායක සහ නැටුම් ශිල්පිනී වජිරා චිත්‍රසේන රටට ගෞරවයක් වූයේ ඉන්දියාවේ පද්මශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීමෙනි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ ලොව ප්‍රමුඛතම විද්‍යාඥයින් අතරට එක්ව සිටින්නේය. මීට පෙර ඇය ලොව ඉහළින්ම සිටින විද්‍යාඥයින් 102ට අප රටෙන් ඇතුළත් වූ 24 දෙනා අතුරින්ද ප්‍රමුඛම ස්ථානය දිනා සිටියාය. පද්මශ්‍රී සම්මානය යනු ඉන්දියාව සිය ජනරජ දිනය වෙනුවෙන් සිවිල් වැසියන් සඳහා ප්‍රදානය කරන 4 වැනියට ඉහළම සම්මානය මෙන්ම විදේශිකයෙකුට ප්‍රදානය කරන ඉහළම සිවිල් සම්මානයයි. මීට පෙර ශ්‍රී ලංකාවෙන් එම ගෞරව සම්මානය දිනා ඇත්තේ පණ්ඩිත් අමරදේවයන් පමණි. ඒ 2002 වසරේදීය.
ඉන්දියාව ගෞරවනීය පද්මශ්‍රී සම්මානය ප්‍රදානය කරන්නේ ඕනෑම ශ්‍රේෂ්ඨයකින් සමාජ යහපත වෙනුවෙන් කරන ලද සේවය ඇගීමක් වශයෙනි. මහාචාර්ය ඉන්ද්‍රා දසනායකයන් හා වජිරා චිත්‍රසේනයන් පද්මශ්‍රී සම්මානය සඳහා නම් කෙරුණේ පසුගිය වසර සඳහා වුවත් එම සම්මානය ප්‍රදානය සිදු වූයේ පසුගිය දිනවලදීය. මහාචාර්ය චන්ද්‍රා දසනායකට එම සම්මානය හිමි වූයේ හින්දි භාෂාව විශේෂයෙන්ම පාසල් හා විශ්වවිද්‍යාල මට්ටමින් මෙරට ස්ථාපිත කිරීම සඳහා වූ ඇගේ මෙහෙය වෙනුවෙනි. හින්දි භාෂාව සඳහා මෙරට තනි අධ්‍යයන අංශයක් ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලය වන අතර එය මහාචාර්ය ඉන්ද්‍රා දසනායකගේ මහන්සියේ ප්‍රතිඵලයකි. මෙරට පළමු හින්දි මහාචාර්යවරිය වන්නේද එයයි ලෙස සටහන් කර තිබෙනවා. අපි වෙලාව බලාගෙන එනවා නැවත කතුවකීට. SLT Mobitel Home Broadband Online Learning සහ Working Data දීමනා SLT Mobitel. කතුවරයාගේ සටහනේ අපි අවසාන වශයෙන් උපුටා ගන්නවා. පඳුරකට පයින් ගැසූ විට ආචාර්ය පට්ටම් ගසාගත් අය මෙන්ම විද්වතුන්ද දුසිම් දෙකක් එළියට එන තත්ත්වයේද සැබෑ ආචාර්ය මහාචාර්යවරුන්ගේ අගය අඩුවීමට හේතුවක් වී තිබේ. ආචාර්ය උපාධියක් ලබා ගැනීමට Taman තෝරා ගන්නා විෂය ශාස්ත්‍රයට අදාළව තම දැනුම භාවිත කර දුෂ්කර පර්යේෂණ පාරමිතාවක් පිරිය යුතු නමුත් වර්තමානයේ ආචාර්ය පට්ටමක් ලබා ගැනීමට එය ඊතරම් කරදර විය යුතු නැත. අවශ්‍ය වන්නේ සල්ලි පමණකි. සල්ලි නැතත් ඕනෑම කෙනෙකුට නමට ඉදිරියෙන් ආචාර්ය පට්ටමක් එල්ලා ගැනීමේ තහනමක් නැති නිසා එක රැයකින් ආචාර්ය තත්වයට පත්වීමට අවස්ථාව තිබේ. මහාචාර්ය මෙත්තිකා විතානගේ ලෝක මට්ටමේ ඇගීමට ලක්වීම ගැන අප සතුටට පත්වන්නට තවත් හේතුවක් වන්නේ එමගින් සැබෑ විද්වතුන් හා හොර විද්වතුන් හඳුනා ගැනීමට ජනතාවට ඉඟිය සපයන නිසාය. එසේම මහාචාර්ය මෙත්තිකා විතානගේ ලෝකේ ප්‍රමුඛ විද්‍යාඥයින් අතරට පත්වීම මේ රටේ සියලු සැබෑ ආචාර්ය මහාචාර්යවරුන්ටද ලද ඇගීමක් මෙන්ම ජාත්‍යන්තරයට යෑම සඳහා ඔවුන්ට ලැබුණු අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ඒ නිසා තමයි කතුවරයා සටහන් කරන්නේ අපට ආඩම්බරයක් ගෙන දුන්න ඔබට ස්තුතියි යනුවෙන්. අපිත් ප්‍රකාශ කරන්නේ ලෙසමයි. ලංකාදීප පුවත්පතින් අපි සූදානම් කාටුන් වෙත දවසේ කාටුන් වෙත අවධානය යොමු කරන්නට පංකජ රොවින්දගේ සරදම් කාටුනේට අවධානය යොමු කරන්නේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා වගේ කෙනෙක් කියනවා සතුට සාකා 25ක් ඇරියා කියලා. හැබැයි සරදම් නම් කියන්නේ සරදම්ට තියෙන ප්‍රශ්නය බඩු තියෙනවද සර් කියලා තමයි අහන්නේ. මව්බිම පුවත්පතේ MD වීරරත්නගේ මරිසිපාල කාටුනේට දැන් අපි අවධානය යොමු කරන්නේ ලොකු නෝනා අහනවා මරිසිපාලයි අතර සාකච්ඡාව උදෑසනම ලොකු නෝනා කියන්නේ කාලේ බෝතලේ තහනම් කරන්න යනවලු කියලා කියනවා. මරිසිපාල කියන්නේ ඊළඟට පාරට බහින්නේ බේබද්දු ටික කියලා කියන්නේ. දිනමින පුවත්පතට අපි අවධානය යොමු කරනවා. දිනමින පුවත්පතේ අංජනගේ කාටුන් එකට අපි අවධානය යොමු කරන්නේ නායකතුමයි පුරවැසියයි අතර සාකච්ඡාව. නායකතුමා කියනවා පෙට්‍රල් සහන මිලට දෙනවට එයා කැමති නෑ කියලා SB කියනවා. පුරවැසියගේ පැත්තෙන් කියන්නේ එයාලට දීමනාවක් හැටියට දෙනවට නම් කැමති ඇති කියලා තමයි කියන්නේ. අපි දැන් ලංකාදීප පුවත්පතේ අවධානය යොමු කරන්නේ තිස්ස හේවාවිස්සගේ හිනාවැස්ස කාටුනේට. SB දිසානායක ඇමතිතුමා හා සමාන කෙනෙක් ඉන්නේ විදුලිය ජලය ගෑස් පෙට්‍රල් සහන මිලට දෙනවාට මම කැමති නෑ කියලා කියනවා. හැබැයි විශ්‍රාම වැටුප් මැති ඇමති වරප්‍රසාද කාර් පර්මිට් දීමනා දෙනවට අපි කැමති නෑ කියලා මහජනතාවගේ පැත්තෙන් කියන්නේ. තලන්ගේ එතුමා කාටුනේට අපි අවධානය යොමු කරන්නේ ලංකාදීප පුවත්පතේ උඹ දන්නවද සිරා සුද්දා උන්ගේ විස මත්පැන් අපට පුරුදු කරන්න තමයි ඔය රායි ගංජයි දෙකම තහනම් කළේ කියලා ලොකු තැන කියනවා. ඒ වගේම එතුමා කියනවා මෝඩ අපි ඒ ලනුව තාමත් කාගෙන ඉන්නවා කියලා නායකතුමා කියද්දී තාලන්ගේ කාටුනේ අනිත් පැත්තෙන් කියන්නේ ඒක තමයි ඩයනා කියන කතාව හරි. ඇමරිකාවෙත් කොකේන් වවනවා, බීම හදනවා, තව නොයෙක් දේ හදනවා, කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි හොයනවා. අපි ගංජා වගා ගිනි තියනවා කියලා කියන්නේ ඩයනා මන්ත්‍රීතුමිය පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව සඳහන් කළා. ඒ වගේම මේ දිනවල රටේ තිබෙන මූල්‍ය අර්බුදය පිළිබඳව විවිධ කාරණා මතු කෙරෙනවා. ඉන්නවා ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා ඩොලර් හිඟේ පියව ගන්න එන්න යන්න IMF එකට කියලා. නමුත් ජනාධිපතිතුමාගේ තරම් කැමැත්තක් නෑ වගේ පේන්නේ. මොකද හේතුව මිටියයි කිනිස්සයි එහෙම නැත්නම් කූරයි තියන ඉන්නවා. මේක අපිට ඊතරම් හිතකර නෑ කියලා තමයි කියන්නේ. අපි අරුණ පුවත්පතේ කවියට අවධානය යොමු කරන්නේ අවසාන වශයෙන් අද දවසේ වැඩසටහනේ සමුගන්නටමත් වෙන අංජනම කවියට පොදු ජනතාව ගැන ලොකු කැක්කුමක් හැදී කොරෝනා වලටවත් නැවතුමක් නොදී විපක්ෂයේ නායක කෙටි දුරක් ඇදී
ගව් ගණනක් මූද දැක අඹුඩයක් කැඳී කියලා තමයි සටහන් කරන්නේ. පහුගිය දවස්වල තිබිච්ච උද්ඝෝෂණය හා සම්බන්ධ කාරණාවකුයි කපුරාලා අංජනම කවිසිතුම තුළ දක්වා තිබෙන්නේ. අද දවසේ උදෑසන වැඩසටහන තුනේ විශේෂම සාකච්ඡාවට බඳුන් කරන්නේ ජාතික රූපවාහිනියේ ආයිබෝවන් සුබ දවසක් තුලින් පරිසර අධිකාරියේ විශේෂම මේ දිනවල ගොවි ජනතාවට මහවැලි අධිකාරිය විශේෂ මහවැලි අධිකාර පරිසරය සහ සම්බන්ධ ඒ වගේම විශේෂම රජරට පළාතේ ජනතාවටත් ඒ වගේම ගොවි ජනපද ජනතාවටත් අතිශය වැදගත් වෙන කාරණා කිහිපයක් සාකච්ඡාවට බඳුන් කරන මහවැලි අධිකාරියේ ප්‍රධානීන් ඒ සඳහා කැඳවා තිබෙනවා. අද දවසේ සාකච්ඡාව මෙහෙවනවා සීතාරා කුමුදුනි ජාතික රූපවාහිනිය වෙනුවෙන්. ඒ සාකච්ඡාව එකතු වන්නට කියලා ඔබට ආරාධනා කරමින් අද දවසේ සමුගන්නට අවසර පතනවා ඔබට